යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගී නාමයෙන් සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ දිව්‍යමය ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එනත වාරයක් දෙවියන් වහන්සේගේ සරණකට දෙවියන් වහන්සේගේ සුද්ධ වචනය ගෙනීමට මේ ලැබුණ අවස්ථාව ගැන මම දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා. සහෝදර සහෝදරියනි, පසුගිය සතියේ පණවිඩයට තාමත්ම ලොකු ප්‍රතිචාරයක් තියෙනවා සියලු දෙනාම විසින්. අපි සාකච්ඡා කරේ අයිතිය දෙවියන් වහන්සේගේ, නමුත් වගකීම සහ වගවීම අප සතුවේ කියන ඒ දේශනය මම හිතන්නේ හුඟක් දෙනාට ඒ දේශනේ අවබෝධය ලබාගෙන හැකි වෙලා තියෙනවා. ඒ නිසා මම දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාට මේ දෙවියන් වහන්සේගේ මේ පණිවිඩයෙන් ආශිර්වාද කරලා තියෙන නිසා. සහෝදර සහෝදරනි, අපි නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටින්නේ සත්‍ය ඔබ වෙතට ගේන්න, දෙවියන් වහන්සේගේ වචනේ නිර්මල සත්‍ය ඉදිරිපත් කිරීමට අපි නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ තුළ සත්‍ය වටහාගෙන, සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය ප්‍රකාශ කිරීමට තමයි නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ කැඳවීම ලබාගෙන තියෙන්නේ. සහෝදර සහෝදරනි, සත්‍ය ප්‍රකාශ කරන්නට නම් ඊට ප්‍රථමව සත්‍ය වෙනින් නැගී සිටින්න හැකියාව තියෙනවා. සත්‍ය වෙනින් නැගී සිටින්න හැකියාව ලබා ගන්නේ අපි සත්‍ය තුළ ජීවත් වුණොත්, සත්‍ය අප තුළ ජීවත් වුණොත් පමණයි. ඒක ඊටාත්ම ලේසි ක්‍රියාවලියක් නෙමෙයි. දේශනා කුඩුවකට නැගලා බයිබලයේ හිට මෙට විසි කරලා දේශනා කරන එක නෙවෙයි මේ සත්‍ය ප්‍රකාශ කිරීම කියන්නේ. ඒකට නොකුත් කැපකිරීම කරන්න සිදු වෙනවා. නොකුත් අභියෝගව ජය ගන්න සිදු වෙනවා. බැරෑරුම් ක්‍රියාවලියක්. ඒක මේ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබාගෙන ආශිර්වාද ගැන සාකච්ඡා කරන ක්‍රියාවලියක් නෙවෙයි. පිළිගන්නවා පළමු සභාවේ අපෝස්තලයන් සියලු දෙනාටම එවැනි අභියෝග වලට මිහින දීලා උන්ගේ ජීවිත පවා පූජා කරන්නට කැප කරන්නට සිදු වෙනවා. ඒ සංස්කෘතිකම එවැනි කැපවීම කරන ඔබ සියලු දෙනාටම එවැනි කැපකිරීම කරන්න සිදු වෙනවා කියලා. එවනම් සහෝදර සහෝදරනි, අපි නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටින්නේ මේ කාලයේදී දෙවියන් වහන්සේගේ සත්‍ය බෝධි ඉදිරිපත් කරා. අපි ඉන්නව කාලේ තමත් වැදගත්. ලෝකයේ තුල නොයෙකුත් දේවල් සිදුවෙමින් යමින් පැවතුනත් මේ කාලයේදී සිදුවන දේවල් ඉතාමත් වැදගත්. අපගේ දෙවියන් වහන්සේ මුළු විශ්වයම පාලනය කරනවා. විශ්වය තුලම ප්‍රකාශ වෙනවා. අපගේ දෙවියන් වහන්සේ ඇවිල්ලා මේ යම්කිසි කූඩාරමකට, පෙට්ටියකට, යම්කිසි සභාවකට, යම්කිසි සුදු ස්ථානයකට, පල්ලියකට, පන්සලකට, දේවාලයකට, මොස්කේයකට, දේවස්ථානයකට සීමා කරන්න බෑ. මහෝත්තම දෙවියන් වහන්සේ सर्व बाधारी, सर्व व्याप्ताई, सर्व ඥානවන්තයි. එතුමා මේ විශ්වයම මවලා විශ්වයට ඉහළින් සිටිනවා. මේ විශ්වයේ අවුරුදු බිලියන 14ක ඉතිහාසයක් තියෙනවා. අවුරුදු බිලියන 14ක ප්‍රථමයෙන් තමයි මේ විශ්වය බිහි කරේ. දෙවියන් වහන්සේ විශ්වයේ කොටස් කරුවෙක් නෙවෙයි. විශ්වයේ දේවල් වලින්, මැවිල්ලේ දේවල් වලින් දෙවියන් වහන්සේව අත්දකින්නත්, දකින්නවත් දෙවියන් වහන්සේ කටයුතු වලට සහභාගී වෙන්නවත් නැහැ. ඉර තුලින්, සඳ තුලින්, තාරකා තුලින්, ගස් තුලින්, ගල් තුලින්, මනුෂ්‍ය තුලින් දෙවියන් වහන්සේව දකින්න බෑ. දෙවියන් වහන්සේ යම්කිසි පිළිමයකට, යම්කිසි ස්වරූපයකට, යම්කිසි පින්තූරයකට සීමා කරලා කියන්න බෑ මේ තමයි දෙවියන් වහන්සේ. දකින්න ආගම් වල එක තියෙනවා. ක්‍රිස්තියානි ආගම තුලක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පින්තූරය තුලින් දෙවියන් වහන්සේව දකින්න බෑ. ක්‍රිස්තුස් වහන්සේගේ පින්තූර අද දහස් ගණනක් තියෙනවා. දහස් ගණනක් කලාකරුවෝ ආටිස්ට්ලා ඇඳපු එක.
නමුත් ඒ තුලින් දෙවියන් වහන්සේ දකින්න බෑ. ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ මම ප්‍රකාශ වුණ වූ දෙවියන් වහන්සේගේ ස්වරූපය. ප්‍රකාශ වුණ. ක්‍රිස්තුස් වහන්සේ මොකද්ද ප්‍රකාශ කරේ? දෙවියන් වහන්සේගේ රැවුලද? දෙවියන් වහන්සේගේ ඉසකේද? ඇස්ද කන්ද නැහැ. නහයද? කටද නැහැ. දෙවියන් වහන්සේගේ වාක්‍ය වචනය සත්‍ය. යේසුස් වහන්සේ කිව්වා මම පියාණන් වෙතින් පැමිණ පියාණන් වෙතට යනවා. පියාණන් මා තුලත් මා පියාණන් තුල. මාව දකින්න තැනත්තා පියාණන්ව දකින්නේය. ඒ කියන්නේ මාව දකින්න තැනත්තා ඔබගේ මාගේ පියාණන් දකින්නේ. ඒ කියන්නේ පියාණන් යේසුස් වහන්සේගේ රැවුල තුලින් දැකේ. ඔළුව තුලින් ඇස් තුලින් නෑ. යේසුස් වහන්සේ කිව්වා මා පියාණන් තුල මා පියාණන් තුල. වාක්‍ය වචනය සත්‍ය. ඒ නිසා සහෝදර සහෝදරියව අපේ මහෝත්තම දෙවි පියාණන් වහන්සේ සදාකාලයෙන් සදාකාලයට ආත්මය. සදාකාලික පියාණන් වහන්සේ. ඒ නිසා තමයි අපි කියන්නේ අපගේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී සර්ව ව්‍යාප්තයි. ඔව්ව එතුමාව යම්කිසි භූගෝලීය ස්ථානයකට සීමා කරන්න බෑ. මේ තානේ තමයි දෙවියන් වහන්සේ ඉන්නේ. මේ සුද්ධ තානේ මේ තමයි මේ දෙවියන් වහන්සේ. එතුමා යම්කිසි කාල පරිච්ඡේදයකට කාලයකට සීමා කරන්න බෑ. මේ උදේට පමණයි, හැන්දෑවට පමණයි, 6න් පස්සේ පමණයි, 12න් පස්සේ පමණයි. ඒ වගේ කාලයකට සීමා කරන්න බෑ. මහෝත්තමයි, සර්වබලධාරී, ඥානවන්තයි. ඒ දෙවියන් වහන්සේ විසින් මේ විශ්වය පාලනය කිරීමේදී මේ විශ්වයේ නොයෙකුත් දේවල් අපි ඉන්නවා මේ කාලේ, මේ අවසාන සභා කාලේ මේ පෘථුවියේ අවුරුදු 6000ක ඉතිහාසයේ අන්තිම අදියරට පැමිණ සිටිනවා කියලා මම කියන්නේ කැමතියි. දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලි කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ නිරන්තරයෙන්ම කියනවා දෙවියන් වහන්සේගේ සත්‍ය, දෙවියන් වහන්සේගේ සත්‍ය, දෙවියන් වහන්සේ මේ අවස්ථාවේදී එළිදරව් කරගෙන යනවා දෙවියන් වහන්සේගේ සුදු මනමාලික සභාවට. ඒ වගේම ඉදිරියේදී සිදුවෙන දේවල් පිළිබඳ අද අපි ඉන්නේ 7 වෙනි සභා කාලයේ 7 වෙනි ප්‍රවාහකතාවේ මතේ සුභාරංචියේ 13 වෙනි වගන්තියේ පරිච්ඡේදයේ තියෙන. දැන් මේ අපි ඉන්නේ 9 වෙනි මාසේ සැප්තැම්බර් මාසේ 9 වෙනි මාසේ 2022 8 වෙනිදා එලිසබෙත් මහරජින අන්තරා වුණා, මරණයට පත් වුණා. අවුරුදු 86කට පස්සේ මිය ගියා. එතකොට මේ අවුරුද්ද වෙන විට 2022 වෙන විට අවුරුදු 70ක් මහරජිනියක් හැටියට බ්‍රිතාන්‍ය පාලනය කරා. බ්‍රිතාන්‍ය රමණීය පොදු රාජ්‍යය වන්දනය. 1952 දී මහරජිනී බවට පත් වූ මේ අවුරුද්දේ 70ක්. අවුරුදු 70ක් කියන්නේ බයිබලයට අනුව 3 square and 10 කියන්නේ අවුරුදු 20 3යි 10යි කියන්නේ 70. ඒකට තමයි පරම්පරාවක කාලය. පරම්පරාවක කාලය. ඒ පරම්පරාවේ කාලේ නිම වෙලා තියෙනවා. එතකොට ඒ 8 වෙනිදා කියන්නේ 8 කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ, 7 කියන්නේ යම්කිසි දෙවියන් වහන්සේගේ ස්වභාවයට අයිති දේවල් දෙවියන් වහන්සේ සාමාන්‍යයෙන් නිම කරනවා. 7 වෙනි කුමාකතාව, 7 වෙනි ස්වභාව. 8 කියන්නේ අලුත් දවසක්, අලුත් දෙයක් ඇතිවීම. මියගිය 8 වෙනි දවසේ අලුත්
රජෙක් බිහි කළා බ්‍රිතාන්‍යයට. චාල්ස් තුමාගේ චාල්ස් කුමරු ශනිකයෙන්ම ඇගේ මරණයත් සමග රජ බවට පත් වුණා. එහෙම තමයි බ්‍රිතාන්‍යයේ තියෙන්නේ. එතකොට මේ පටන් ගැනීමත් සමගම ලෝක සමාජීය දේශපාලනික ආර්ථික ක්‍රියාවලියේ අලුත් ගමනක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒකේ අඩයාලමක් හැටියට තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. දෙවියන් වහන්සේ මේ විශ්වයේ හැම දෙයක්ම පාලනය කරනවා. ඉතින් දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව තමයි හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒකට මෙතනදී අපිට යම්කිසි සලකුණක් සහ අඩයාලමක් ලැබෙනවා මේ එලිසබෙත් මහරජුණිගේ නික්ම යාමේ අවුරුදු 70ක් කියන්නේ සම්පූර්ණ වුණ ගානක්. සැප්තැම්බර් මාසේ 8 වෙනි දවසේ තමයි සම්දිස්ථාන දවස. නමුත් මේ හැම දෙයක් වටාම දෙවියන් වහන්සේ මම මුලදී කිව්වා වගේම නිරන්තරයෙන්ම අපි ඉදිරියේදී දෙවියන් වහන්සේගේ වචනේ මේ දෙවියන් වහන්සේගේ සුද්ධ වචනේ දෙවියන් වහන්සේ විසින් ප්‍රකාශ කළ සුද්ධ වචනේ අවුරුදු 4000කට ප්‍රථමයෙන් අනාගත වත්රුවරුන් කියපු දේවල් අනාගත වත්රුන් අවුරුදු 3000කට ප්‍රථමයෙන් කියපු දේවල් යේසුස් තුමා අතුළු අනාගත වත්රුන් අවුරුදු 2000කට ප්‍රථමයෙන් කියපු දේවල් දිනපතා අප ඉදිරියේදී සිදුවෙමින් පවතිනවා. අන්න ඒ එළිදරව් දෙවියන් වහන්සේගේ මනමාලිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. දෙවියන් වහන්සේගේ සුද්ධ ස්වභාව උදෙසා තමයි මම මේ පණිවිඩය කියන්නේ. මම මේ පණිවිඩයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ යම්කිසි ආගමික ඉගැන්වීමක් ඉදිරිපත් කරන්න. මම කිසිම ආගමකට සම්බන්ධ පුද්ගලෙක් නෙමෙයි. බෞද්ධ පරිසරයකින් පැවතෙන මට අවුරුදු 46කට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කැඳවීම ඒ දෙවියන් වහන්සේගේ කරුණාව යටතේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේගේ දාසයෙක් සහ පුත්‍රයෙක් දෙවියන් වහන්සේගේ ආලේ පෙළවා ගන්නට තිබුණා. එතෙන් පටන් දෙවියන් වහන්සේ සමග ගමන් කිරීම දෙවියන් වහන්සේ මට කරුණාව ආශිර්වාදයේ දයාව ලබා දීලා තියෙනවා. ඒ නිසා තමයි සහෝදර සහෝදරි මම සැදී පැහැදී සිටින්නේ ඔබතුමාලා උදෙසා මේ සත්‍ය ඉදිරිපත් කිරීම ගැන හැරපෑ. මා මේ කරන කටයුත්තට කිසිම මුදලක් මා උපයන්නේ නැහැ. කිසිම ලංකාව තුලවත් ජාත්‍යන්තරවත් කිසිම ආයතනයකින් මට කිසිම අනුග්‍රහයක් පෙළඹීමක් ලැබෙන්නේ නැහැ. මා මේ කරන්නේ මගේ දෙවියන් වහන්සේ දුන්නා වූ කැඳවීමට. දෙවියන් වහන්සේගේ කැඳවීම අනුව කිසිම මුදලක් ආධාරයක් බලාපොරොත්තු වෙන ක්‍රියාවක් නෙමෙයි. මම වෘත්තියෙන්ම වාණිජ්‍ය සහ සංවර්ධන සහ පරිභෝග බැංකුවක අවුරුදු 40ක පමණ පරිණත අත්දැකීමක් සහ ඥානයක් අපිට. ඒ වගේම මම සමාජ ආයෝජකයෙක්, සමාජ ව්‍යාපාරිකයෙක්, ජාත්‍යන්තර ප්‍රගුණත්වයට පත් මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයෙක්. මම ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය ආයතන කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලවල සිටිනවා. ඒ වගේම ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන කීපයකම ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිත්වය දරනවා. අද ලෝකයේ ප්‍රබල මූල්‍ය ක්ෂේත්‍ර ආයතනයක් වන BWTP බැංකින් විදුපුව නෙට්වර්ක් කියනා වූ ඒ සංවිධානය ආසියාවේ රටවල් 30ක ව්‍යාප්ත වෙලා සංවිධාන සභාපති හැටියට මම කටයුතු කරනවා. ඒ වගේම ආසියානු බැංකු මණ්ඩලයේ උපදේශකයෙක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම Global Steering Group for Impact Investing කියන්නේ
සමාජ ආයෝජකයන්ගේ ජාත්‍යන්තර ජාලයේ මම සමාජිකයෙක්. ඒ වගේම මේ ලංකාව තුලත් මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන කීපයකම මම අධ්‍යක්ෂ මණ්ඩලවල සිටිනවා. සමහර ආයතන වලට මම සභාපතිත්වයක් දෙනවා. ඒ නිසා මගේ ආර්ථික අවශ්‍යතාවයන් හැම දෙයක්ම ලැබෙන්නේ මගේ වෘත්තිමය ක්‍රියාවලියෙන්. ඒ නිසා මේ ක්‍රියාවලියෙන් මම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ, ලබා ගන්නෙ නැහැ. දෙවියන් වහන්සේගේ දිව්‍යමය කැඳවීමකට අනුව තමයි මා දේ කරන්නේ. ඒ නිසා මම කෙනෙක්ට අවශ්‍ය දේ කියන්නේ සත්‍ය ප්‍රකාශය. මට තමයි සත්‍ය අවබෝධ. මට සත්‍ය අවබෝධ කරගන්න හැකියාව ලැබුණා, අවස්ථාව ලැබුණා. ඒ දේ බෙදා ගැනීම මගේ සැදී පැහැදීම. නිර්භයව නොබියව කිසිම පැකිලීමක් නැතුව මේ දේ කරන්නට මට දෙවියන් වහන්සේගේ කරුණාව දයාව ලැබී තිබෙනවා. ඒ නිසා තමයි මම මේ දේ කරන්නේ. ආගමක් ප්‍රචාරය කිරීමට යම් කෙනෙක් ආගමකට හවුලා ගැනීමකට මම මේකෙන් බලාපොරොත්තු. මේ පණිවිඩයේ විශේෂයෙන්ම දෙන්නේ ලෝකයේ අවදිසා නෙමෙයි. ආත්මික සංවිධාන උදෙසත් නෙමෙයි. ඒ ස්වාංශිකේ නිර්මල වූ මනමාලිය සහ දෙවියන් වහන්සේ අනුග්‍රහ ලැබෙන ඒ ස්වාංශිකේ අති උතුම් නිර්මල ස්වභාව උදෙසා පමණයි. ඕන්ට පමණයි මේ අවබෝධ කරගන්න පුළුවන්. ගිය සතියේ පණිවිඩයට අපිට ලැබුණ ඒ විශේෂ අනුග්‍රහය සහ පිළිගැනීම මත අද දෙවියන් වහන්සේ දුන්නා වූ දෙයින් තමත් වැදගත් දෙයක් ප්‍රකාශ කරන්න කැමතියි. දෙවියන් වහන්සේ සමග තියෙන සුද්ධ වූ සහභාගීත්වයට මිලයක් තියෙනවා. ඒ මිලය ගෙවුවොත් පමණයි ඒ සුද්ධ වූ සහභාගීත්වයේ පරිණත උත්තම අවස්ථාවට අපිට යන්න පුළුවන්. උත්තම අවස්ථාවට දායක වෙන්න පුළුවන්, අත්දකින්න පුළුවන් වෙන්නේ අපි ඒ දෙවියන් වහන්සේ සමග සුද්ධ වූ සහභාගීත්වය, holy common union, සුද්ධ වූ සහභාගීත්වය හරියාකාරව කරන්ට හැකියාව ලැබීමෙන් තමයි ඒක ලැබෙන්නේ. උත්තම අවස්ථාවට. ඒකට ලබා ගන්නට හැකි වෙන්නේ දෙවියන් වහන්සේගේ මනමාලියට පමණයි. වෙන කාටවත් බෑ. ඒ ස්වාංශික මනමාලියට පමණයි. අනේ ඒ අවස්ථාව පිළිබඳව අපි සාකච්ඡා කරන්න යනවා අද. අද සහෝදර සහෝදරනි, දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන එළිදරව් අනුව අපි යම් දෙයක් ලබා ගත යුතුයි. අපි කියමු ගණන් කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 8 දක්වා. ස්වාමීන් වහන්සේ මෝසස්ට කතා කොට කියනසේක ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කරමින් උන්ට මෙසේ කියපන්න. පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ස්වාමීන් වහන්සේට කැපවී සිටීම පිණිස බාරයක් නාස්රේගේ බාරය වෙන කල කැපවී සිටීම. දැන් දෙවියන් වහන්සේගේ කැඳවීම ලත් සෙනගට කියන්නේ සභාව කියලා. කැඳවීම දෙවියන් වහන්සේට අයිති සෙනග. යේසුස් වහන්සේගේ මනමාලිය යේසුස් වහන්සේට අයිති. ඒ අයිතිය. ඕ මුද්‍රික පානීන්ද මධ්‍ය පානීන්ද වැළකී සිටිය යුතුය. ඕ මුද්‍රික කාඩිවත් මධ්‍ය කාඩිවත් නොබිය යුතුය. මුද්‍රික එළවලින් සාන්ත කිසිම ඉබ්බක් නොබිය යුතුය. ඕ අමු මුද්‍රික හෝ වෙළුණ මුද්‍රික පල නොකෑ යුතුය. ඕ තමාගේ කැපවීම සියලු දවස්වල තමාගේ මදේ පටන් ලෙල්ල දක්වා මුද්‍රික වාගෙන් ඉදක් නොකා සිටිය යුතුය. ඔහු තමාගේ කැපවීම සිටින කාලය තුල සියලු දවස්වල ඔහුගේ හිසේ කිසි දැල්පියක් නොකිය යුතුය. ඔහු ස්වාමීන් වහන්සේට වෙන්ව සිටි දවස් සම්පූර්ණ වන්තේ සුද්ධවන්තව සිටින්නේය. තමාගේ හිසේ වැඩෙන්ට හරින්නේය. ඔහු ස්වාමීන් වහන්සේ කැප සිටින සියලු දවස්වල මුත්‍ර ශරීර ළඟට වාඩිය.
ඔහු තමාගේ පියා නමුත් ඔහුගේ මව නමුත් සහෝදරි නමුත් මරුණ කල ඔවුන් නිසා අපවිත්‍ර නොවිය යුතුය. මක්නිසා ඔවුන් දෙවියන් වහන්සේ කැපවී සිටින භාරය ඔහු සිතපත් වේ. ඔහු කැපවී සිටින සියලු දවස්වල ඔහු ස්වාමීන් වහන්සේට සුද්ධය. නමුත් ඔහු කැපූ හිස අපවිත්‍ර වෙන පරිදි යමෙක් ඔහු ළඟ හිස හදිසියෙන් මලොත් ඔහු පිරිසුදු වෙන දවසේ සත්වෙනි දවස් තමා හිස භූගාගරිකවා. 8 වෙනි දවසේ ඔහු කොබෙයන් දෙන්නෙක් සහ පරවී පැටවීන් දෙන්නෙක් සමුක්ක වීමේ කූඩාරම දොරකර පූජකයා වෙත ගෙනේවා. පූජකයාද එකෙකු පාප පූජාවක්ද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පු කරන පිණිස මාතු ශරීරය නිසා ඔහු වර්ධ කළ බැවින් ඔහු දෙසා සමිකම් කරවා ඔහු එමදා සපෙන් පිළිතුරු කරවයි. ඔහු තවාගේ මෙන් වී සිටි දවස් ස්වාමීන් වහන්සේ වෙන්කොට වර්ධ පූජාවක් වශයෙන් අවුරුදු 1 බැටළු පැටවෙකු ගෙන්වා ඔහුගේ කැපවීම පිළිබඳ කියුතු නිසා පළමු දවසේ ආරම්භ වී. නාසරියාගේ කැපවීම දවස් සම්පූර්ණ කළ ඔහු ගැන ව්‍යවස්ථා මෙසේය. ඔහු සම්පූර්ණ වීමේ කුඩාම දන් පවන ලැබ තමාගේ පූජාව දවන පූජාවක් පිණිස කැලැල් නැති එක අවුරුදු බැටළු පැටවෙක්ද පාප පූජාවක් පිණිස කැලැල් නැති එක් අවුරුදු බැටළු වැස්සියෙක්ද ශාන්ති පූජාවක් පිණිස කැලැල් නැති බැටළුවෙක්ද මූන් රොටි පෙට්ටියක් වන තෙල් මිසු සීම් පෙට්ටියෙන් සැදු රොටි තෙල් ගෑ මූන් උන්ගේ ආහාර උන්ගේ භෝජනය ස්වාමීන් ඔප්පු කරනවා. දැන් මෙතනදී අපි දකිනවා පරණ ගිවිසුමේ තියෙන දෙවියන් වහන්සේ ඉදිරිපත් කරපු ඊශ්‍රායල් ජනතාවට ඉදිරිපත් කරපු පාපය පිළිබඳ පාපයෙන් ගැලවීම පිළිබඳ පාපයෙන් මුදවීම පිළිබඳ කරුණු කිහිපයක්. ඒක පූජාවක් හැටියට, ලේ පූජාවක් හැටියට, දවන පූජාවක් හැටියට, පාප පූජාවක් හැටියට ඉදිරිපත් කරනවා. එතකොට අපි දකිනවා මෙතනදී දෙවියන් වහන්සේට කැපකිරීමක් උනහම දෙවියන් වහන්සේ සතුයි, දෙවියන් වහන්සේ අයිති. ඒ කැපවීමේ අඩයාලමක් හැටියට ඔහුට කියනවා මිදි සම්බන්ධ මුද්‍රික පානය ඒ කැපවීම කාලය තුල නුගත යුතුයි කියලා. එතනදී අදහස් වන්නේ ඒ කාලය තුලදී දෙවියන් වහන්සේට අයිතිය සම්බන්ධ කැපවීමක් වුණාම අපගේ මාංශය තුල විශේෂයෙන්ම අපේ මුද්‍රික පානය මුලහම මුද්‍රික පානය ගත්තාම අපි උන්මාදයටපත් වෙනවා. ඒ පානයෙන් අපි ශාරීරිකව යම්කිසි උන්මාදයකටපත් වෙනවා. එතකොට දෙවියන් වහන්සේ කියන්නේ මේ පානය මේ කාලේදී මේ කැපවීම කාලේදී මාංශයේ උන්මාදයටපත් වෙන්න බෑ. ඒ නිසා අපේ ඒ මුද්‍රික පානේ කාල මාංශය පිනවන පිණිස මුද්‍රික පානය අරගෙන උන්මාදයටපත් වීමේ ක්‍රියාවලිය ඒ කැපවීම කාලේ කළ යුතු නෑ. ඒක දෙවනුව හිස බූ ගන්න එපයි කියන්නේ. ඒ කියන්නේ සහෝදර සහෝදරනි අපේ ඔළුවට අපේ මනසේ ආරක්ෂාව තමයි හිසකෙස් තියෙන. ඒ කියන්නේ හිසකෙස් මට හිසකෙස් නෑ මගේ කොහමද මගේ කොස් ගිහිල්ලා තියෙන නිසා ඒ දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය
නමුත් සාමාන්‍යයෙන් හිස කෙස් තමයි උඩින්ම තියෙන ඔළුවේ එක ඔටුන්නක් වගේ. අපිට ඔටුන්නක් නැහැ. නමුත් අපේ කෙස් ඇවිල්ලා ඔටුන්නක් වගේ. නමුත් ඒක එතනදී අපිට අදහස් වෙන්නේ අපේ හිත, අපේ මනස, අපේ මොළය එක එක දේවල් වලින් අපවිත්‍ර කරගන්න කටයුතු කරන්න නරකයි. එතනදී සහෝදර සහෝදරිය අපි දකිනවා මේ කැපවීමේ කාලයක් තියෙනවා. නසරයින් කියනවා ওই කාලය නිම වුණාම ඒ කාලය තුලදී කිසිම මරණයටපත් වෙන දෙයක් අපි අත ගැසෙන තුරු. ඒ කියන්නේ අපි අපිරිසිදු වෙන දෙයකට හෝ පුද්ගලයෙක් සමග සම්බන්ධයක් තියුතු නැහැ. ඒක තමාගේ පියා වෙන්න පුළුවන්, මා වෙන්න පුළුවන්, සහෝදරයා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තවත් කෙනෙක් වෙනවා. ඒ ඔවුන්ගේ අපිරිසිදු ක්‍රියාවලියට, ඒ අපිරිසිදු ක්‍රියාවලිය මරණයක් හැටියට දකිනවා. ඉතින් ඒ ක්‍රියාවලියට සම්බන්ධ නියු යුතුයි කියන එක තමයි එතනදී කියන්නේ. එතකොට ඔහුගේ ඒ සම්පූර්ණ කැපකිරීම කාලය නිම කරාට පස්සේ එතුමා කියනවා ඒ කැපවීම කාලේ නිම වුණාට පස්සේ ඒක සම්පූර්ණ වුණාට පස්සේ එතුමා කියනවා බයිබලයේ කියනවා උඩම්පත 14 වෙනි වගන්ති තමාගේ පූජාව වල දවන පූජාවක් burnt offering. ඒ කියන්නේ පිච්චුනහම ඒකේ ඒ බැට්ලෝගේ පිච්චීමේ දුම ගඳ සුවඳ උඩට වැටෙනවා. ඒ වගේම කියනවා දවන පූජාවක්ද කැලැල් නැති එක අවුරුදු බැටළු පැටියෙක්ද පාප පූජා පාපේ උදෙසා පූජාවක් කැලැල් නැති කන්‍යා භාවකයෙන් සිටින බැටළු වැස්සියෙක් වැස්සියෙක් ශාන්ති පූජාව පිටස රෑම් කියන්නේ අර අන්තියන බැටළුවෙක් මෙවා කළා ඊට පස්සේ මූණ නැති රොටි පූජාවක් ඉටු කරයි. දැන් මේ පරණ විසුමේදී නොයෙකුත් පූජාවන් තියෙනවා. ඒ ඊශ්‍රායල් ජනතාවගේ පාපිෂ්ඨත්වයේ කිලුටු වීමේ කර්ණකටගෙන උපකල යුතු පූජාව. ඒ පූජාවන් වලට කියනවා දවන පූජාව සහ පාපේ පූජාව සහ ශාන්ති පූජාව. ශාන්ති කියන්නේ දෙවියන් වහන්සේ සමග අපේ සම්බන්ධය පවතුණු සම්බන්ධය නැවත ශක්තිමත් කිරීමේ පූජාව. එතකොට දැන් අපි මේ වෙන් කරපු කාලය තුල අපේ අතර යම්කිසි වැරදක් නැත්නම් කිලිටු වීමක් සිදු වුණා නම් ඒකටත් මිලයක් තියෙනවා. ඒ මිලේ තමයි කියන්නේ මෙතන කියනවා තමාගේ වෙන්ව සිටීමේ දවස් ස්වාමීන් වහන්සේ වෙන්කොට වරද ඒ දවස්වල යම්කිසි කිලුටු වීමක් තමා තුළ සිදු වුණා නම් ඒ කිලුටු වලට අතකසලා වරද පූජාව ට්‍රෙස්පස් වරද පූජාව වශයෙන් බැටළු කොට ගෙන්ව ඔව් කැපෙන්න. දැන් සහෝදර සහෝදරයන් වරද පූජාවක් තියෙනවා, දවන පූජාවක් තියෙනවා, පාප පූජාවක් තියෙනවා, ඒ වගේම ශාන්ති පූජාවක් තියෙනවා. දැන් පරණ යුසුමේදී දේවස්ථානයේ තිබ්බා, දේව මන්දිරයේ තිබ්බා, දේව මන්දිරයේ අති උතුම් කොටස, ඒ අති උතුම් කොටසේ තමයි මේ අති උතුම් පූජකවරයා ඒ පූජාව ඊශ්‍රායල් ජනතාවට. මෙතනදී ඊශ්‍රායල් ජනතාව විසින් තෝරාගත්තා වූ
විශේෂ නාස්රීන් අන්න ඒක තමයි මනමාලිය කියන්නේ. මනමාලිය කියන්නේ යේසුස් වහන්සේ මනමාලය නාසරයි. නාසරේ යේසුස් වහන්සේ. මනමාලියත් මේ නාස්රීන් කියන ඒ ගුණාංග වලට දායක වෙ යුතුයි. ගුණාංග වලින් නැගී සිටිය යුතුයි. එතකොට අද ලෞකික ක්‍රිස්තියානි සංවිධාන තියෙන ලෝකීය ක්‍රිස්තියානි ප්‍රභාව ඒ අතරින් තමයි මනමාලිය දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන තියෙන්නේ. මනමාලිය යේසුස් වහන්සේ විසින් කැප වීමක් ලබාගත්ත කැප කිරීමක් කරපු සෙනඟ. සුද්ධ ස්වභාවත් කැපවීමක් කරපු සෙනඟ. ඒකට මේ සෙනඟ අර මාංශයේ උන්මාදයෙන් සිටිය නොයුතුයි කියලා දෙවියන් වහන්සේගේ වචනේ මෙතන සඳහන්. මාංශයේ උන්මාදයෙන්. අපි බීමත් බවෙන් මාංශයේ අපි කෑමක් හරි බීමත් හරි අපි ඉන්නවනේ අපේ ජීවිතේ මුළු ජීවිතේම නපාවතින උන්මාදේ නිසා. අපි කෑදරකමින් උන්මාදකයන් වගේ ඒකට අවස්ථාවක් නැහැ කියලා දෙවියන් වහන්සේ කියනවා ඉතින්. ඒ වගේම තමයි අදත් දෙවියන් වහන්සේගේ මනමාලිය මාංශයේ කෑදරකමින් උන්මාදයෙන් ක්‍රියා කරන සෙනඟක් නෙමෙයි. ඒ වගේම ඔවුන්ගේ හිස ඔවුන්ගේ මනස ඔවුන් ලෞකික දේවල් වලින් කිලුට කරගෙන නැහැ. මනස දෙවියන් වහන්සේගේ ආරක්ෂාවෙන් උසස් මට්ටමේ තියාගන්න. නමුත් සහෝදර සහෝදරි අපි මේ ලෝකේ මෙවැනි පූජාවන් පරණ ගිවිසුම ඉදිරිපත් කරා. ඒ පූජාවන් ඉටු කිරීමේදී දැන් ඒ පූජා වෙනුවෙන් දැන් කිසිම පූජාවක් නැහැ. එවැනි ඒ පරණ ගිවිසුම. දැන් එකම පූජාවයි තියෙන්නේ. අපි බලමු මොකක්ද කියලා. පළමුණු යෝහන් පළවෙනි පරිච්ඡේදයේ පළමුණු යෝහන් පරිච්ඡේදයේ ඉඳන් 10 පටන්ගෙන මේ සිට තිබුණා වූ අප විසින් අසා තිබෙනවා අපේ ඇස් වලින් දැක තිබෙනවා අප විසින් බැලුවා වූ අපේ ඇස් වලින් ඇල්ලව දේ ජීවමාන වාක්‍යයන්න් ගැන යේසුස් වහන්සේ ගැන කියන්නේ ජීවමාන වාක්‍යයන්. නුඹලා තම සමග පංකාර ලබන පිණිස අප දුටුවා වූ ඇසෝදේ නුඹලාට ප්‍රකාශ කරනවා. ඒ ජීවන ප්‍රකාශ කරනු ලැබී අපි දැක සාක්ෂි දෙමින් පියාණන් වහන්සේ සමග තිබුණා වූ අපට ප්‍රකාශ කරන ලද ජීවනය නම් සදාකාලික ජීවනය ඔබට ප්‍රකාශ කරනවා. එසේ අපගේ පංකාරකම පියාණන් වහන්සේගේ ස්වාකීය පුතු වූ යේසුස් වහන්සේ සමගයි. මේ සහභාගීත්ව පංකාර බව. මේ දේවල් ලියා එවන්නේ අපේ ප්‍රීතිය සම්පූර්ණ වෙනස මොහොන් බොහෝ පුරාණ පිටකවල දිවැදෙන් ඔබගේ අනුය. අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නා වූ උඹලාට දන්වන්නා වූ පණිවිඩය නම් උන්වහන්සේ ආලෝකයේ බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැති බව. උන්වහන්සේ සමග පංකාර ඇතයි කියමින් අන්ධකාරය හැසිරුණනම් අපි බොරු කියනවා මිසක් සැබෑව නෙවෙයි. නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටනා සේම අපිත් ආලෝකයේ සිටින නම් අපි එකිනෙකා සමග පංකාරම උන්වහන්සේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ ලේද සියලු පාප වලින් අපව පවිත්‍ර කරන්නේ. අපට පාපේ නැතයි කියමු නම් අපිව රවටා ගන්නවා. සබහාවක් අපිට නැහැ. නමුත් අපේ පාප කියා දෙන්න අපේ පව වලට සමා කරන්නට අධර්මිෂ්ඨයන් පවිත්‍ර කරන උන්වහන්සේගේ විශ්වාසයේ ධර්මිෂ්ඨකයන්ට සිටිනේ. අපි පව කර නැතයි කියන්න අපි උන්වහන්සේ බොරු කරනවා. ඒ නිසා සහෝදර සහෝදරනි මෙතන කියන අපි යේසුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන අපිට සම්පූර්ණ පාපයෙන් ගැලවෙලා බලන්න. එතකොට දැන් අපි දකිනවා පරණ ගිවිසුමේ නොයෙකුත් වර්ගයේ පූජාවන් කරන්න වෙනවා. වර්ධ පූජාවක්, පාපේ පූජාවක්, දැවෙන පූජාවක්, ඒ වගේම ශාන්ති පූජාවක්. නමුත් මේ හැම පූජාවකම
සංයුතියක් එක පූජාවකින් ඉටු කරා. ඒක තමයි අපි දකින්නේ පළමුණු යොහාන් යොහාන් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 29 වෙනි පළවෙනි පරිච්ඡේදයේ 29 වෙනි වගන්ති. පසුදා වූ තමා ළඟට යේසුස් වහන්සේ එනවා දැක කතා කොට අන්න ලෝකේ පාපේ දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටියන්. පාපේ දුරු කරන බැටළු පැටියන් කියලා එදා යේසුස් වහන්සේව අත දික් කළා යෝහාන් බෝස්ම කිව්වා. එතකොට සහෝදර සහෝදරනි යේසුස් වහන්සේ එක පූජාවක් ඉටු කරා. ඒ පූජාව බබයි අපි ඉබ්‍රු පොතේ 10 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳන් 14 වෙනි පරිච්ඡේදය. මක්නිසාද විවස්ථාව මත පැමිණෙන පිණිස යාපත් දේවල් ඡායක් පිණිස කිසිම රූපයක් නොමෝ. නිර්පදා ඔප්පු කරන්න පූජාව ඔප්පු කරන්න ඒ පූජාව වලින් ළඟා වෙන සම්පූර්ණ කිසි කාලයකට පුළුවන්. නමුත් පුළුවන්. නම් නමස්කාරය වාර ප්‍රතිකාරට ඔවුන් දුෂ්ටව තවත් හැඟීමක් නැති බවන් ඒ පූජාවල පවතින්නේ නැද්ද? නමුත් ඒ යාග වලින් අවුරුදු 5ක් පව් සීක්‍රමක් ඇත්තේ. ඒ යාග පූජාවල. මක්නිසාද ගොනුන්ගේ තෙලුවන්ගේ ලෙයින් පව් පහ කරන්න පුරුකුල වේ. ඒ උන්වහන්සේ ලෝකයට එන කල කතා කර ඔබ පූජාවටත් පඳුරට කැමති නොවේ ශරීරයක් මට සූදානම් කර දුන්සේක. මුළු දවන පූජාවලට පා පූජාවල ඔබ ප්‍රසන්න නුනුසේක. එවිට මම කතා කරන දෙවියන් වහන්සේ මෙන්න පොතේ මා ගැන ලියා තිබ ඔබගේ කැමැත්ත කරන්නට ඇවිත් සිටිනේ. ඒ ශාන්ති කියන්නේ දෙවියන් වහන්සේ. ව්‍යවස්ථයේ හැටියට ඔප්පු කරන පූජාවල පඳුර වලට මුළු දවන පූජාවලටත් පා පූජාවට ඔබ කැමති වන්නේ සතුටුවෙන් නැතයි කී පසු මෙන්න ඔබගේ කැමැත්ත කරන්න මම නැවිත් සිටිමි උන්වහන්සේ කීසෙක. උන්වහන්සේ දෙවැනි එක පිටුන් පින්ස පළමුවෙනි එක ආයක කරසේ. ඒ කැමැත්ත පරි යේසුස් වහන්සේගේ ශරීරය එකවරක් පූජා කිරීම කරන කොටගෙන අපි පිරිසුදු කරන ලබනවා. එකවරක්. එතකොට සහෝදර සහෝදරනි යේසුස් වහන්සේ ඒ කුරුසේ ඒ පූජාව කළේ එකවරයි. අන්න ඒ පූජාව තුල දවන පූජාවත් පාප පූජාවත් ශාන්ති පූජාවත් වරද පූජාවත් ඔක්කොම අන්තර්ගත වෙලා තිබුණා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ පැහැදිලිව කියන්නේ ඒ පූජාව තුලින් එතුමා ඒ මනුෂ්‍යයාගේ හැම වරදටම සම්බන්ධ පාපයට පාප පූජාවට දවන පූජාව ශාන්ති පූජාව සහ වරද පූජාව හැම පූජාවක්ම එකම පූජාවකින් දෙවියන්වහන්සේ යේසුස් වහන්සේ ඉටු කරා. ඒ නිසා තමයි ඉසායා පොතේ ඉසායා පොතේ 53 වෙනි පරිච්ඡේදයේ මෙසේ කියන්නේ. අප විසින් දැනූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමින් වහන්සේගේ හස්තයේ කාට එළිදරව් වීද? මක්නිසාද ලාපලයක් මෙන් වියලි බිමින් මතුවන අංකුරයක් මෙන් ඔහු ඉදිරියේ හටගන්නේ. උන්වහන්සේ රුවටවත් සුභවානකමක් නැත. අප විසින් උන්වහන්සේ දකින උන්වහන්සේ කෙරෙහි ආශාවක් වීමට ලක්ෂණයක්මක්ද නැත. නොත් ඔහු මෙසේ දිගටම උන්වහන්සේ මනුෂ්‍යයන් සුළුකට පාකරන ලැබ වේදනා ඇත්තව දුක් දන්නා මිනිසෙක්. මනුෂ්‍යයන් විසින් තමන්ගේ මුහුණ සංවා ගන්න කෙනෙකුට උන්වහන්සේ සුළු කරන බෑ. එබැවින් උන්වහන්සේ උසලාගත්තේ අපේ දුකය. දරාගත්තේ අපේ ශෝකය. එසේ නමුත් උන්වහන්සේ දඬුවම දෙවියන් වහන්සේගේ පාර දීම්ද පීඩාවල් ලැබු කෙනෙක්යි අපි සිටිනවා. උන්වහන්සේගේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය.
පොඩු කරන ලැබිය අපේ ආයුතුකම් නිසා අපට සමාදානය ගෙනට දඬුවම උන්වහන්සේගේ පිට පැමිණියේ. අප සියලුම බැටළුවන් මෙන් මුලාවී එකිනෙකා තමාගේ මාර්ගය හැදුවාන් වහන්සේ සියලුන්ගේ ආයුතුකම් උන්වහන්සේ පිටතකුවේ. එකම පූජාවක් ඒ ස්වාංශේ ඉටු කරා කොටස. ඒකට සහෝදර සහෝදරනි ඒ එකම පූජාවක් ඉටු කිරීමේදී එකම පූජාවකින් අපගේ හැම පාපයකටම මූලික ගැලවීමක් තියෙනවා. එතකොට සහෝදරනි, එතකොට පාපේ ගැලවීමක් කියන්නේ පළමු යොහාන් තුන්වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය. දෙවියන් වහන්සේගෙන් ඉපදෙන කිසිවෙක් පව් කරන්නේ නැත. මක්නිසාද ඔහු තුල දෙවියන් වහන්සේගේ බීජය පවතින්නේ. දෙවියන් වහන්සේගේ ඉපදෙන්නේ. දෙවියන් වහන්සේගෙන් ඉපදෙන යම් කෙනෙක් පව් කරන්නේ නැත. ඔහු දෙවියන් වහන්සේගේ බීජය. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටලා යේසුස් වහන්සේ කුරුසේ මැරිලා යේසුස් වහන්සේ කිව්වා මම මේක නිමා කරා. ඒ පූජාව ඉටු කරා. පූජාව ඉටු කරලා ඔවුන්ගේ පළමු ක්‍රියාවලිය වුණේ මරණයෙන් නැගිටින්න ප්‍රථමයෙන් පාතාලයට යන්න. ෂියෝල් එකට. ඒ ෂියෝල් එකට ගිහිල්ලා ඒ පරණ ගිවිසුමේ සිටපු හැම සාන්තුවරයෙක්ම මෝසස්, ආබ්‍රහම්, යාකෝබ් ඇතුළු හැමම සාන්තුකරයෙක්ම ඔවුන්ගේ ඒ පාපයේ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම උදවාගෙන. මොකද ලේ වැගිරීමක් නැතුව පාපයේ ග්‍රහණයක් නැහැ කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. ඒ නිසා යේසුස් වහන්සේ කරපු පළමු ක්‍රියාවලිය තමයි පාතාලේ ඒ අපායේ පාතාලයට ගිහිල්ලා ඒ පාපේ ග්‍රහණේ හිටපු ආබ්‍රහම්, අයිසෙක් වැනි සාන්තුවරයන්ම යේසුස් වහන්සේගේ ලේ තුලින් යේසුස් වහන්සේගේ නම අන්තුල අන්තර්ගත වෙලා තිබ්බා. ඒ නිසා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටිනකොට ඒ සාන්තුවරණුත් ඔවුන්ගේ සොහොන් වලින් නැගිටලා ඔවුන්ගේ ශරීර ඒ ලබාගෙන ඒ ශරීරේ මහිමාන්විතත්වයට ගෙනගෙන දෙවියන් වහන්සේගේ පරිණාමයකට ඇතුළු වුණා. ඒ නිසා ඔවුන් තමයි පළමු කණ්ඩායම. ඔවුන් ශාරීරිකව, ආත්මිකව, ප්‍රාණිකව සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේගේ ලේ සහ යේසුස් වහන්සේගේ නාමය කරන කොටගෙන සම්පූර්ණම මුදවා ගැනීමක් ලබා ගන්නවා. එතකොට සහෝදර සහෝදරනි, යේසුස් වහන්සේ ඒ මුදවා ගැනීම ලබා දුන්න එකම කණ්ඩායම ඒකයි. නමුත් අපි වෙනුවෙන් පළමු පසුව අවුරුදු 2000 තියෙනා වූ සභාව කණ්ඩායම් 7කට නැත්නම් උපමා කතා 7කට නැත්නම් කොටස් 7කට සභා 7කට සම්බන්ධ කරලා තියෙනවා. ඒ සභා 7 වල සිටින යේසුස් වහන්සේගේ මනමාලිය නැත්නම් නිර්මල වූ සභාව නිසා යේසුස් වහන්සේ ඒ පූජාව ඉටු කරා අපිට දැන් ගැලවීමක්, මුදවා ගැනීමක් තියෙනවා. ඒ ගැලවීමට අපි සම්බන්ධ වෙනවා. ඒ ගැලවීම නිසා තමයි අපි අද දෙවියන් වහන්සේගේ ආත්මය අපිට වැగిරෙන්න සාක්ෂි. එදා පෙන්තකොස්ත දවසේ පළමු දවසේ දෙවියන් වහන්සේගේ ආත්මය ඒ අපොස්තලවරුන් වෙතින් ප්‍රකට. ආත්මේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් තුල අන්තර්ගත වෙනවා. ආත්මය වචනය කියන්නේ එකක්. ඒ නිසා තමයි එදා ඔවුන් සියලු දෙනාටම නැවත උත්පාදනයක්, නැවත ඉපදීමක්, දෙවියන් වහන්සේගේ තුලින් ඉපදීමක්, දේවත්වයෙන් දිව්‍යමය ඉපදීමක් ලැබුණා. ඒ දිව්‍යමය ඉපදීමේ ප්‍රධානම ගුණාංගය වුණේ ඔවුන් සියලු දෙනාම දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වුණා. ඒ දෙවියන් බවට පත් වුණාම වරක ඔවුන් සුද්ධාත්මයන් වහන්සේගෙන් පරිපූර්ණ වුණා.
ඒ නිසා තමයි කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඉපදුණු කෙනෙක් පව කරන්නේ නැහැ. මක්නිසාද දෙවියන් වහන්සේගේ බීජය උතුර අන්තර්ගත. එතකොට සහෝදර සහෝදරනි අපි මේ ලෝකයේ ඉන්න තාක්කල් අපි මේ ශරීර කූඩුව තුළ ඉන්නේ. මේ ශරීර කූඩුව තුළ ඉන්න තාක්කල් මනමාලී වෙන්න පුළුවන් නිර්මල ස්වභාව වෙන්න පුළුවන් අපි මේ ලෝකයේ අභියෝග වලට මුහුණ දෙනවා. මානසික අභියෝග වලට මුහුණ දෙනවා. මානසික ආසාවන් තෘෂ්ණාවන් වලට මුහුණ දෙනවා. ඒ නිසා තමයි කියන්නේ හැම සභා කාලයකම ඒ දිව්‍යන් වහන්සේ අයිති ස්වභාව වුන් ජයග්‍රහණය කරනවා. ඕ අභියෝග ජය ගන්නවා. ඕ නිරන්තරයෙන්ම ඔවුන්ගේ මානසික ක්‍රියාවලියන් පරාදය කරනවා. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි දෙවියන් යේසුස් වහන්සේ එකම පූජාවක් ඉටු කළා ඒක ඉවර කරත් එදා මෙන්න මේ වගේ කතාවක් යේසුස් වහන්සේ පේතෘස්ට කිව්වා. අපි කියමු යෝහාන් සුභාරංචියේ 13 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පරිච්ඡේදයේ කේන්දන් දක්වා පාස්කු මංගල්‍යයට පළමුවෙන් ස්වාමින් වහන්සේ මේ ලෝකයෙන් පිටත්ව ස්වාමින් වහන්සේගේ ළඟට යන්න තමන්ගේ පෑ පැමිණෙන දෙක බව දැන ලෝකයේ සිට සුවලිම සෙනගට ප්‍රේමයෙන් සිටි අන්තිම දක්වා වුන්ට ප්‍රේම කළසේක. යේසුස් වහන්සේ පාවා දෙන්න සීමන්ගේ පුත්‍ර වූ යුදස්කරයාගේ සිත යක්ෂයා විසින් පොළවා තිබුණා. රාත්‍රී කෑම කද්දී උන්වහන්සේ පියන් වහන්සේ විසින් තමන් අත්වලට සියල්ල දී තිබෙන බවද දෙවියන් වහන්සේ විසින් ආබවද දෙවියන් වහන්සේලාට යන බවද දැන රාත්‍රී කෑමෙන් නැගිට උඩ ඇඳුම ගලවා තබා රෙදි කඩක් රැගෙන ඉඟටියෙන් වැදගත්සේක. ඉන්පසු ඔවුන් වහන්සේ භාජනයට වතුර වක්කට ගෝලයන්ගේ පාද සෝදන්ට පටන් ගත්තේය. උන්වහන්සේ සීමන් පේතෘස් වෙත ළඟට ආසෙක් ඔහු ස්වාමිනී ඔබ මාගේ පාද සෝදද්දයි කීවේය. ස්වාමීන් වහන්සේ උත්තර දෙමි මම කුමක් කරමද ඔබ දන්නේ නැත. නමුත් පසුව ඔබට තේරෙනු ඇත ඔහුට කීසේක. ඔබ වහන්සේ කිසි කලක මාගේ පාද සෝදන්න ඉඩ නොදෙමි. පේතෘස් ස්වාමීන් වහන්සේ කීසේ. යේසුස් වහන්සේ උත්තර දෙමි මම නුඹ දෙසදුවොත් මාහා නුඹ සමග පංකාරකමක් නැතයි ඔහුට කීසේ. සීමන් පේතෘස් ස්වාමීනි මාගේ පාද පමණක් නෙමෙයි අද්ද හිසද සේදුව මැනවයි උන්වහන්සේට කීසේ. උන්වහන්සේද නැවත නැවුව තැනත්තේ මුලින්මනින්ම පවිත්‍ර වී බැවින් ඌට ඕනා කරන්නේ පාද සේදීම පමණක්ය. නුඹලා පවිත්‍රය නමුත් සියල්ලෙක් නෙමෙයි. යමෙක් දුමා කියනවා මේ 13 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පරිච්ඡේදයේ මෙතන කියන උන්වහන්සේ උත්තර දෙමින් මම මේ දහවෙනි වගන්ති 13 යේසුස් වහන්සේ නෑ වූ තැනැත්තේ මුලින්මනින්ම පවිත්‍රී බැවින් ඔහුට ඕනෑ කරන්නේ පාද සේදී පමණයි. උඹලා පවිත්‍රයි. යම්කිසි කෙනෙක් සම්පූර්ණයෙන්ම ඒ පවිත්‍ර වෙලා සිටින ඔහුගේ අවශ්‍ය කරන්නේ පාද සේදීම. දැන් පාද සේදීම කියන්නේ සහෝදර සහෝදරනි මැද පෙරදිග තියෙන විශේෂ ක්‍රියාවලියක්. මැද පෙරදිග මුලක්ම රටවල් මේ කාන්තාර ස්වභාවයක් තියෙන නිසා උන්තරන්න දූවිලි වගේ තියෙනවා. ගේ වැත් කැමරට පිටවෙන් ඒගොල්ලෝ පාද සෝදනවා. ඒ සෝදලා තමයි ගේ ඇතුළට යන්නේ.
එතකොට මෙතනදී යේසුස් වහන්සේ මේ ක්‍රියාවලිය පටන් ගත්තේ එතුමාගේ ඒ උත්තම පූජාව කරන්න ඉස්සෙල්ලා පාස්කු දවසේදී ඒ උත්තම පූජාව කරන්න ඉස්සෙල්ලා මේ දේ කළා. මේ ගෝලයන්ට කිව්වා මම මේ දේ කරා, ඒ නිසා මේ විදිහට උඹලත් කරන්න. ඒකෙන් අදහස් වෙන්නේ පාපය පිළිබඳ යම්කිසි සෝදා ගැනීමක් අවශ්‍ය බව. ඒතර යේසුස් වහන්සේ කිව්වේ මා මේ කරපු පූජාව දැන් ඒක තමයි පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ පෞතුමා සඳහන් කරන මේක ලස්සනට. පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 මක්නිසාද නුඹලාට බාදුන් මම නුඹලාට බාදුන් දී ස්වාමීන් වහන්සේගෙන් ලැබීමේ. එනම් ස්වාමීන් වහන්සේ පාවා දෙන රාත්‍රියේ උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කර කඩා මේක නුඹලාට දෙන්නව මාගේ ශරීරයේ මා සීකීම් පිණිස මේක කරපාලියයි. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානයේදී මේ මාගේ කුසලානය පිළිබඳ අලුත් ගිවිසුමේ මා මොන්නේ නම් එපාර මා සීකීම් පිණිස කරපාලයි. මක්නිසාද නුඹා වරක් මේ රොටි කන්නවෝද මේ කුසලාන බොන්නේ ස්වාමීන් වහන්සේ එනතුරු නුඹලා ස්වාමීන් වහන්සේගේ මරණය ප්‍රකාශ මරණය. එතුමාගේ මරණය පූජාවක් වුණා. මාගේ පාපය උදෙසා, මාගේ දවන පූජාව උදෙසා, මාගේ ශාන්ති පූජාව උදෙසා, මාගේ වරද පූජාව උදෙසා ඒ හැම පූජාවක්ම අන්තර්ගත වෙලා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ උත්තම පූජාව. ඒ යේසුස් වහන්සේගේ උත්තම පූජාව තුළ වර්ධනය අන්තර්ගත වෙලා තිබා ඒ හැම පූජාවක්. ඒ හැම පූජාවක් තුලින්ම සිදුවෙන දේ ඒ මහෝත්තම දෙවියන් වහන්සේගේ දිව්‍යමය පූජාව තුළ අන්තර්ගත වෙලා තිබා. ඒ යේසුස් වහන්සේ කිව්වා ඒ මාගේ පූජාව සිහි කර පිණිස මේ රොටි අනුභව කරා. ඒ වගේම එතුමා ඒ සලුවක් අරගෙන පාද සෝදලා කිව්වා නුඹලාට මුළු ඇඟම සෝදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නුඹලා මා විසින් තෝරාගන්න. මම නුඹලා විසින් තෝරාගන්න. නමුත් නුඹලාගේ පාද සෙදන්න අවශ්‍යයි. සහෝදර සහෝදරිනි අපි මේ ලෝකේ ඉන්නකම් මේ ලෝකේ ගත කරන කාලය තුලදී අපිට මේ ලෝකේ අපි ලෝකයේ කණ්ඩායමක් නෙමෙයි. ඒ නිසා තමයි පාවුතුමා කියන්නේ රෝම 12 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳලා 1 සහ 2 එබැවින් සහෝදරනි ශරීරයන් ජීවමාන වූ සුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන පිණිස අපේ ශරීරය යේසුස් වහන්සේ යාගයක් කළා අපේ එතුමන්ගේ ශරීරය දුන්න අපි අපේ ශරීරය යාගයක් කොට ඔප්පු කරන පිණිස දෙවියන් වහන්සේගේ දායන් නුඹලාගේ ඉල්ලස. ඒ නුඹලාගේ ආත්මික සේවය වේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේ කැමැත්ත නම් යහපත් පිළිගත යුතු සම්පූර්ණ දෙයක් මක්ද කියලා දැනගන්න පිණිස අලුත් කිරීමෙන් අනිය අපි දිව්‍යමය යාගයක් බවට පත් වේ අපේ ශරීරය. ඒ දිව්‍යමය යාගයක් බවට පත්වීමේදී අපි නිරන්තරයෙන්ම මේ ලෝකේ ඉන්න තාක්කල් අපි මේ ලෝකේ සිටියත් අපි මේ ලෝකයට අයිති නැහැ. We are in the world not of මේ ලෞකික නැහැ. ඒ නිසා සහෝදර සහෝදරනි අපි මේ ලෝකයේ ගමන් කරන අතරතුර අපි ජීවත් වෙන්නේ මේ මානසික ලෝකේ. කුරීර වූ දුෂ්ට වූ ලෝකේ. ඒ මානසික වූ දුෂ්ට වූ කුරීර ලෝකේ ඉන්න තාක්කල් අපිට ලෝකුත් මානසික අභියෝග ජය ගන්න සිදු වෙනවා. ඒ මානසික අභියෝග ජය ගන්න නම් දා බයිබලයේ සඳහන් වෙනවා
ජූදස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 24 සහ 25. ඉතින් නුඹලා නොපැවිලි කෙන ලෙස ආරක්ෂාවන්ට කරන්ට මහත් ප්‍රීතියෙන් යුක්ත උන්වහන්සේගේ තේජස ඉදිරියේ කැලෑ රහිතව තබන්ටත් සමර්ථ වූ අපගේ ගැලවුම්කාරෝ එකම දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන ගැලවුම්කාරෝ එකම දෙවියන් වහන්සේට අපගේ යේසුස් ස්වාමී වූ යේසුස් වහන්සේගේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ තමයි අපිව ගලවගෙන දෙවියන් වහන්සේ සමග සම්බන්ධීකරණය කරන්නේ. නමුත් ඒ උදෙසා දායක වුණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ පූජාව. ඒ කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ ඒ බල පරාක්‍රම තේජස උත්තම බවට අත්දකින්ට අපිට ප්‍රබල ලෙස ලැබී තියෙන අවස්ථාව යේසුස් වහන්සේගේ පූජාවයි. ඒ පූජාව කරන කොටගෙන කැලෑල් රහිතව දෙවියන් වහන්සේගේ උත්තම ක්‍රියාවලියට සම්බන්ධ වෙන ක්‍රියාවලිය ඉදිරි තමයි අපි සිටින්නේ මනමාලිය. ඒ උදෙසා සහෝදර සහෝදරනි අපි මේ ලෝකේ ඉන්න තාක්කල් මේ ලෝකේ මානසික ක්‍රියාවලියේ අභියෝගවලට අපාතින් මරද සිදු වෙන්න පුළුවන්. අතපසුවීම් සිදු වෙන්න පුළුවන්. මානසික ක්‍රියාවලියෙන් අපේ අතපසුවීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් සහෝදර සහෝදරනි අපගේ ඒ අතපසුවීම් වැරදි පාපය ඒ දේවල් අපේ පාදවලින් උඩට එන්නක නොදිය යුතුයි. පාපය පාද දක්වා තියෙනවා නම් ඒ පාදවලින් ඉහළට එන්න අපි ඉඩ නොදිය යුතුයි. ඒ නිසා තමයි පාද සෝදා ගැනීමේ මේ අඩයාලමේ ක්‍රියාවලිය සම්බන්ධ වෙන්නේ. අපගේ ධනිස් දෙවියන් වහන්සේට නමන පිණිස අපගේ පාද අපි ආරක්ෂා කළ යුතුයි. අපගේ පාදවලින් ඉහළට අපේ පාපය ඒමට තියෙන අවස්ථාවන් අපි නැති කළ යුතුයි. ඒ අවස්ථාව තමයි අපි නිරන්තරයෙන්ම පාපය පාදයෙන් සෝදා කළ යුතුයි. පාදවලින් ඉහළට පාපේ එන්න නොසැලසිය යුතුයි. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ ඒ දේ කරා අපි උදෙසා අපේ පාපේ සම්පූර්ණයෙන්ම දරාගත්තා. දවන පාපය ඒ වගේම පාප පූජාව, දවන පූජාව, ශාන්ති පූජාව, වරද පූජාව. සහෝදර සහෝදරනි දැන් හිතන්න බලන්න අපි මේ ලෝකේ යනකොට අපේ පව් වලට ඒක දුවිලි අරම පැයකට තමයි අපිට පාප සෝදා ගන්න අවශ්‍යයි. අපි හිතෝපදේශ පුතේ හිතෝපදේශ පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 13 තමා වරදක් සංගවා ගන්නා සපලනවන්නේය. ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ. වරදක් හංගවගෙන ඉන්න එක නෙවෙයි. ඒක මනමාලිය කරන්නේ. නමුත් යේසුස් වහන්සේගේ මනමාලිය නිරන්තරයෙන්ම කරන දෙයක් තමයි වරද සිදු වුණාම ඒ කියාදී අත්හරින්න කටයුතු කරනවා. ඒ වරදම ආපහු දිගටම කරගෙන යනවා නම් එතනදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. පාද සෝදා ගැනීමේ අරුත තමයි අපි මේ ලෝකේ හැසිරීමේදී ලෝකේ ක්‍රියාත්මක වීමේදී අපි වනයේකට ගිහිල්ලා තපස්සෙක් වගේ ඉන්න බෑ. පවුලක් තුල ඉන්නකොට ස්වාමි පුරුෂයෙක් කරගෙන ඉන්නකොට
භාර්යාවක් හැටියට ඉන්නකොට පියෙක් සහ මවෙක් හැටියට ඉන්නකොට සහෝදරයෙක් හැටියට ඉන්න විට මේ රස්සාවේ ඒ වෘත්තිකයෙක් හැටියට ඉන්න විට පාසල ඉගෙන ගන්නකොට ගුරුවරයෙක් හැටියට ඉන්නකොට බස් එකේ යනකොට කාර්යාලයේ කටයුතු කරනකොට ක්‍රීඩාව කරනකොට අපේ අතින් යම්කිසි මානසික වැරදි සිදු වෙන්න පුළුවන්. ඒ මානසික වැරදි ඒ අවස්ථාවෙම අවබෝධ කරගෙන අපගේ පාදවලින් ඉහළට එන්න ඉඩ දිය යුතු නැහැ. මොකද සහෝදර සහෝදරනි අපි ඉන්නේ මේ අවසාන කාලේ අවසාන අවස්ථාවේ පස්සාකාර සේවය තුලින් ලැබෙන සම්පූර්ණ දායකත්වය තුල ඒ පස්සාකාර සේවයේ දායකත්වය තුලින් අපි යේසුස් වහන්සේගේ තිබ්බ දැනීම අපිට ලබා ගන්න හැකියි. යේසුස් වහන්සේ තුල තිබ්බ ඇදහිල්ලත් අපි තුල ඇති වෙන්න හැකියි. ඒ තුලින් ශනිකයෙන්ම අපිට අවබෝධ වෙනවා අපි තුලින් මේ වැරදි සිදු වුණා. මේ අතපසු වීම සිදු වුණා. දැන් අපි ගක් කට්ටිය දැන් අපිට යම් දෙයක් තෑගුණා නම් අපිට ටක් ගාලා ඒක දැනෙනවා. කට්ටක් කකුල ඇන්නා නම් ටක් ගාලා දැනෙනවා. මොලේට වදින. ඒ අවබෝධ කොටස් ගාලා අපිට දැනෙනවා. ඒ නිසා ඒක අමතක කළා යන්න ගියා නම් අපිට ඒකේ ප්‍රතිඵලය ප්‍රතිවිපාක විඳින්න වෙනවා. එහෙමනම් සහෝදර සහෝදරනි දිව්‍යමය සහභාගීත්වය කියන්නේ ඒක තමයි කියන්නේ එළිදරව් පුතේ මේ අපි ඉන්නව සභා කාලේ එළිදරව් පුතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 සහ 22 මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කමි කන්නෙමි ඔහුද මා සමග කන්නේ. මා ජයගෙන මාගේ පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනයේ ඉඳගත් සේම ජය ගන්නානත් මාගේ සිංහාසනයේ ඉඳගන්න දෙන්න. මේ අවසාන කාලයේ ස්වභාවයේ ජයග්‍රහයි පණවිඩය. මොකක්ද ඒ? යමෙක් මාගේ හඬ අසා දොර ඇසියොත් මම ඔහු සමග ඇවිත් ඔහු මා සමග අනුභව කරනවා මා ඔහු සමග සහභාගී සුද්ධ වූ සහභාගී ඒ සුද්ධ වූ සහභාගීත්වයේ උදෙසා අපි නිරන්තරයෙන්ම අපි සූදානම් වීමක් අවශ්‍යයි. ඒ සූදානම් වීම උදෙසා අපගේ පාද නිරන්තරයෙන්ම ආරක්ෂා මට්ටමේ තිය යුතුයි. අපගේ පාද වලින් තමයි අපි ඒ මානසික ක්‍රියාවලියේ ප්‍රබල ප්‍රාථමික ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. ඒ ප්‍රාථමික ක්‍රියාවලියට අපි සම්බන්ධ වෙලා ඒ වරද අවබෝධ කරගත්ත ක්ෂණිකයෙන්ම ඒ වරද සම්පූර්ණයෙන්ම සෝදා ගැනීමක් අයින් කිරීමක් සිදු වෙයි. එතන අපේ පාදවලින් වරද සහ පාපය අයින් කරගත්තොත් පමණයි අපේ ධනිස් දෙවියන් වහන්සේ ඉදිරියේ නමන්න පුළුවන් වෙන්නේ. යේසුස් වහන්සේගේ මනමාලිය නිරන්තරයෙන්ම අපේ ධනිස් ඒ කියන්නේ ස්වභාවිකව නෙමෙයි ආත්මිකව අපගේ ධනිස් දෙවියන් වහන්සේ ඉදිරියේ නමන්න ඒ සහභාගීත්වය ලබන්න ඒ උත්තම තේජස් අවස්ථාව අත්දකින්න හැකියාවක් ලබන්නේ ඒ පාපය, ඒ වරද, ඒ අපරිසුදුභාවය පාපවලදී පාදවලදී නවත්තගෙන පාදවලින් ඉහළට එන්න නොදීම පමණක් නෙවෙයි පාපවලින් ඒ අපරිසුදුභාවය, ඒ පාපිෂ්ඨත්වය, ඒ වැරද, ඒ කිලුටුභාවය පාපවලදී ලැබුණේ ඒ දෙය ඒ කිලිටුභාවය පාදවලින්
ඒ ලැබූ කිලුටුභාවයේ පාපය සෝදාගෙන විශ්වාසයේ ලේ තුලින් ඒ පාපය පාදවලින් ඉහළට එීමට නැස්සීමේ මඟ. ඒ උදෙසා තමයි දෙවියන් වහන්සේ අපිට දෙවියන් වහන්සේගේ වචනේ දීලා තියෙන්නේ. සුද්ධාත්මයන්. ඒක අවබෝධ කරගන්න. ඒ නිසා තමයි යෝහන් තුමා කියන්නේ යම් කිසි කෙනෙක් දෙවියන් වහන්සේගෙන් ඉපදලා තියෙනවා නම් ඒ තැනත්තා අපාප කරන්නේ නැති. මග්නිසාද දෙවියන් වහන්සේගේ බීජය තියෙනවා. දෙවියන් වහන්සේගේ බීජය මා තුළ තියෙනකම් මම කොයි මොහොතේද යම් දෙයක් පැහැගුවේ යම් දෙයක් මේ කිලුට දෙයක් මේවා කරේ මම තියෙනවා. ශනිකේ මට අවශ්‍ය වෙනවා. බලන්න සහෝදර සහෝදරිය කුඩා ලදරුවෙක් ඉපදුනහම මවගෙන් කිරි බොනවා. කිරි බීලා තමයි ඊට පස්සේ ඒ අපවිත්‍ර දේ වගේ නික්මනවා. මුත්‍රා වෙන්න පුළුවන් මල මුත්‍රා වෙන්න පුළුවන්. ඒ දේවල් පිට වෙනවා. ඇඟේ ගෑවෙනවා සමහරවිට. අපේ බලපහ සමුත්‍රා සුවඳ නැහැ ගඳයිනේ. අම්මා කෙනෙක් කුඩා ලදරුවෙක්ගේ කොච්චරම පහසුනත් ඒක කරනවා. ලදරුවෙක්ගෙත් කරනවා. නමුත් අපි තරුණ වියටපත් වෙන්න අපි ජරාව ගාගෙන ඉන්නකොට අපේ දෙමව්පියෝ ඇවිල්ලා අපි සුද්ධ කරනවා. මාව ඒක කරන්නේ. අපි වැඩිහිටියෙක් හැටියට වර්ධනය වෙච්ච වැඩිහිටියෙක් හැටියට අපේ ඇඟේ ජරාව ගාගෙන හිටියොත් එහෙම අපි ගඳ ගන්නවා. ඒක අපි දවන පූජාවක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ සුවඳක් දැනෙන්නේ. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි අපි අපේ පාදවලින් අපේක සෝද ගත්තා නම් අපේ ශරීරය උඩටම එන්නේ ගඳ ගන්න. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට අවස්ථාවක් දීලා තියෙනවා අපේ ශරීරයෙන් අපිව පිරිසුදු කරලා තියෙනවා. අපිව මුදවගෙන තියෙනවා. අපි ගලවගෙන තියෙනවා. නමුත් අපි අර පාදවලින් මේ ලෝකයේ සිටින කාක්කල් පාදවලට අභියෝගයක් වන අපේ වැරදි වීම අතපසු වීම පාප කටයුතු කිලුටුභාව අත්දැකීම අපි නිරන්තරයෙන්ම යේසුස් වහන්සේගේ ලේ අන්නේ කනුග්‍රහය කරන කොටගෙන සෝදාගත යුතුයි. ඒ සෝදාගත්ත පමණක් නෙමෙයි ඒද නැවත බාරක ඒ ස්ථානට ගිහිල්ලා ආපහු කිලුට කරගන්න නැතුව අපි නිරන්තරයෙන්ම සම්පූර්ණත්ව කරා යනවා. එතනදී තමයි අපිට දෙවියන් වහන්සේගේ උත්තරීතර උත්තම පිරිසුදු අති උතුම් සහභාගීත්වය ලබා ගැනීමට දෙවියන් වහන්සේගේ අවස්ථාව පිසුදා ලැබෙනවා. ඒ අවස්ථාව ලැබුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන මම ඔබ වහන්සේගේ මනමාලිය. මම ඔබ වහන්සේ යේසුස් වහන්සේ වාගේම නාසරීය කැපවීමක් තියෙනවා. නාසරීය යේසුස් වහන්සේගේ ඒ කැපවීම මා තුලක් තියෙනවා. කැප කිරීම සහ කැපවීම මම කැප වෙලා තියෙනවා. ඒතකොට කැප කිරීම කරන්න අවශ්‍යයි. කැපවුණ මම අතරින් මා තුලින් කැප කිරීම කරන්න ඕන මගේ පාදම ආරක්ෂා කරගන්න ඕන. පාද ආරක්ෂා කරන්න නම් ඒ කිලුටුභාවය වටහා ගන්න ඕන. කොයි අවස්ථාවේද කිලුටුනේ, කොයි අවස්ථාවේදීද මගේ පාද අපිරිසිදුනේ, ඒ අවස්ථාවේදී ශනිකයෙන්ම මගේ පාදවල පිරිසිදුභාවයක් ඇති කරගන්න. පාදවල පිරිසිදුභාවය ඇති කළා අපේ පාපේ මට්ටමින් අපි පාපයත් සමග සරණ කරනවා. පාපයත් සමග අපි සරණ කර යුත්තේ අපේ පාදෙල් මට්ටමින්. මේ මට්ටමට හදවත මට්ටමට හිත මට්ටමට මේ මට්ටමට ඉඩ දෙන්න නරකයි. පාද මට්ටමේදී අපේ පාපයත් සමග අපි සටන් කළා ඒක ජයග්‍රහණය කරගත යුතුයි. ඒක ජයග්‍රහණය කරගත්තොත් අපිට ඒ අවස්ථාවේදී අපිට පිරිසුදුභාවයක් අපේ
පාපෙට පාදවලට ලැබෙනවා. ඒ පිරිසුම් භාවය ලබා ගත්තොත් අපිට පුළුවන් අපගේ ධනිස් දෙවියන් වහන්සේ ඉදිරියේ නමල නමස්කාර කළා. දෙවියන් වහන්සේගේ උත්තරීතර අති උතුම් ඒ සුද්ධෝ සහභාගීත්වයේ පොන්කරන්නට පත් යාඥා කරනවා. අපගේ ආධුනික පියාණන් වහන්සේ කරුණා ස්තුතිවන්ත වෙනවා. අද මේ අවස්ථාවේදී වහන්සේගේ මේ පරිවිඩේ වහන්සේගේ ජනතාව උත්සලවා දීමට හැකියවීම ඒ ජනතාවට ඒ පරිවිඩ ලබා ගැනීමට වහන්සේ කරුණාව දයාව වහන්සේගේ මහිමය වහන්සේ කරුණාව නිරන්තරම ලැබේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලා සිටිනවා. ශුද්ධ දෙවියන් වහන්සේගේ දිව්‍යමය ආශිර්වාද ලැබේවා.